හයවන පරිච්ඡේදය ශ්‍රේෂ්ඨතම ආඥාව ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු දෙවිසමිඳනන් වහන්සේ ඔබට ඉගැන්වීමට අනකළ අනපනත්ද නීති හා නියෝගද මේවාය. ඔබට දිවි ඇතිතාක් ඔබත් ඔබේ පුත්‍රයාත් පුත්‍රයාගේ පුත්‍රයාත් දෙවිසමිඳනන් වහන්සේට කරුබිය පාමින් මා ඔබට අනකළ උන්වහන්සේගේ සියලුම නියෝග සහ අනපනත් රක්ෂා කළ යුතුය. එසේ කළොත් ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත. එබැවින් ඊශ්‍රායෙල් වරුනි, සවන්දී ඒවා පිළිපදින්න. එසේ කළොත් ඔබේ පියවරුන්ගේ දෙවිසමිඳනන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරෙන් හා මීපෙනියෙන් ඉතිරෙන දේශයෙහි ඔබට ශුභ සිද්ධීන් සැලසෙනු ඇත. ගණනින් ඔබ බහුලව වර්ධනය වනු ඇත. ඊශ්‍රායෙල් වරුනි, සවන් දෙන්න. අපේ සමිඳනන් වහන්සේම පමණක් දෙවියන් වහන්සේ වන සේක. දෙවි සමිඳනන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු වීර්යයෙන්ද ප්‍රේම කළ යුතුය. අද දින මා ඔබට දෙන මේ අනපනත් සිතේ ධාරණය කරගත යුතුය. ඔබේ දරුදැරියන්ට ඒවා ඉගැන්විය යුතුය. ඔබ ගෙදර සිටින විටද, පාරේ යන එන විටද, සැතපෙන විටද, අවදිවන විටද ඒවා ගැන ඔවුන්ට කතා කළ යුතුය. අතේ ලකුණක් වන පිණිසද, නළල මත පටියක් වන පිණිසද ඒවා බැඳගන්න. ගෙදර උළු අහුවල සහ දොරටුවේ ඒවා ලියා තබන්න. අකීකරු නොවීමට උපදෙස්. දෙවිසමිඳනන් වහන්සේ ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසක් සහ ජාකොබ්ට දෙන්නට දිවුරා පොරොන්දු දේශයට ඔබ ගෙනා පසු උන්වහන්සේ ඔබ ඉදි නොකළ විශාල දියුණු නගර ඔබට දානය කරන සේක. ඔබ නොපිර වූ හොඳ හොඳ දේවලින් පිරුණු ගෙවල්ද, ඔබ නොකැනූ ලින්ද, ඔබ නොවැවූ මිදියුයන් සහ ඔලීව ගස්ද එහි වනු ඇත. ඔබ ඒවා භුක්තිවිඳ තෘප්තිමත් වූ පසු වහල්කමේ නිවාසය වූ මිස්ර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳනන් වහන්සේ අමතක නොකරන්නට වග බලා ගන්න. ඔබේ දෙවි සමිඳනන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතුය. උන්වහන්සේට පමණක් වැඳුම් පිදුම් කළ යුතුය. උන්වහන්සේගේ නාමෙන් පමණක් දිවුරුම් දිය යුතුය. ඔබ අවට සිටින සෙනගගේ අනිකුත් දෙවි දේවතාවන්ට ඔබ නමස්කාර නොකළ යුතුය. ඔබ එලෙස කළොත් ඔබේ දෙවි සමිඳනන් වහන්සේ ප්‍රතිවාදීන් නොයිවසන දෙවි කෙනෙකු බැවින් උන්වහන්සේගේ කෝපය ඔබට විරුද්ධව ඇවිලි උන්වහන්සේ ඔබ මිහිතලයෙන් වනසාලන්නට පුළුවන. මස්සා නම් ස්ථානයේදී ඔබ දෙවි සමිඳනන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් උන්වහන්සේ පරීක්ෂා නොකරන්න. ඔබේ දෙවි සමිඳනන් වහන්සේ ඔබට අනකළ උන්වහන්සේගේ අනපනක්ද, ශික්ෂාපදද, නීති හා නියෝගද උනන්දුවෙන් පිළිපැදිය යුතුය. ඔබට සිත සැලසෙන ලෙස සමිඳනන් වහන්සේ කියන පරිදි සාධාරණ වූද යහපත් වූද දේ කරන්න. එවිට උන්වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු සරුසාර රටට ඔබ ඇතුල් වී එය අයිතිකර ගැනීමටද උන්වහන්සේ වදාළ පරිදි සතුරන් පන්නා දැමීමටද ඔබට හැකිවනු ඇත. මතු කාලයකදී ඔබේ පුතු ඔබ අමතමින් අපේ දෙවි සමිඳනන් වහන්සේ ඔබට අනදුන් ශික්ෂා පදවලද, නීති හා නියෝගවලද තේරුම කුමක්දැයි ඇසුවොත් ඔබ ඔහුට පිළිතුරු දෙමින් මෙසේ කිව යුතුය. මිස්රයේදී අපි පාරාවූ රජුගේ බහලුන් මෙන් සිටියෙමු. එහෙත් සමිඳනන් වහන්සේ තම බාහුබලය පාමින් මිස්රයෙන් අප ගෙනාසේක. තවද උන්වහන්සේ අප බලා සිටියදීම මිස්ර දේශයට, එනම් පාරාවූ රජු හා ඔහුගේ ගෙවසියන් හට අති බියජනක හාස්කම් සහ අරුම පුදුමදේ පමුණුවා උන්වහන්සේ අපේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ රට අපට දීම සඳහා එහි අප ඇතුල් කිරීමට මිස්රයෙන් පිටතට අප ගෙනාසේක. තවද අපට නිරතුරු සිත සලසන පිණිස මේ නියෝග සියල්ල පිළිපැදීමටත් දෙවි සමිඳනන් වහන්සේට ගරුබිය පෑමටත් අපට අනකළ සේක. එසේ කළොත් අද දවසේ මෙන් උන්වහන්සේ අප පණ පිටින් රකින සේක.
අපේ දෙවිසමිඳුරන් වහන්සේ අපට අනකළ පරිදි මේ අනපනත් සියල්ල අප ඉටු කොළොත් එය අපට යුතු මාර්ගය වනු ඇතැයි කිව යුතුය. 7 වන පරිච්ඡේදය සමිඳුන්ගේ විශේෂ ජනතාව. ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවිසමිඳුරන් වහන්සේ ඔබ පැමිණ වූ කල ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන් 7ක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන්ද, අමෝරිවරුන් සහ කානානිවරුන්ද, පෙරෙත්සිවරුන් සහ හිවිවරුන්ද, ජෙබුසිවරුන්ද උන්වහන්සේ පලවා හරින සේක. උන්වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහ මුලින්ම ඔවුන් වැනිසිය යුතුය. ඔවුන් සමග ගිවිසුමක් ඇති කර නොගත යුතුය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතුය. ඔවුන් සමග සරණ බන්ධන ඇති කර නොගත යුතුය. ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර නොදිය යුතුය. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන් හට ආවාහ කර නොගත යුතුය. එසේ කළොත් අන් දෙවි දේවතාවන් හට වැඳුම් පිදුම් කරන පිණිස මා අනුගමනය කිරීමෙන් ඔවුහු ඔබේ පුත්‍රයන් බලවන්නෝය. එවිට සමිඳුරන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධව ඇවිලි උන්වහන්සේ විගස ඔබ වනසාලනු ඇත. ඔබ ඔවුන්ට මෙලෙස කළ යුතුය. ඔවුන්ගේ පූජාසන කඩා දමා රූපස්තම්භ බිඳ දමා අශේරා කප් කපා දමා නෙළු දේවරූප ගෙන්නේ දැවිය යුතුය. මෙසේ කළ යුත්තේ ඔබ වනාහි දෙවි සමිඳුරන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළොව තලෙහි සිටින සියලු සෙනඟ අතරින් තමන් වහන්සේටම විශේෂ වූ සෙනඟක් මෙන් උන්වහන්සේ ඔබ තෝරාගත් සේක. සමිඳුරන් වහන්සේ ඔබට ප්‍රේම කළේත් ඔබ තෝරාගත්තේ අන් සෙනඟකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනඟ අතරින් ඉතාම කුඩා ජනතාවකි. එහෙත් සමිඳුරන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත් ඔබේ පියවරුන්ට උන්වහන්සේ දිවුල පොරොන්දුව ඉටු කිරීමට කැමති වූ බැවිනුත් උන්වහන්සේ සිය බාහු බලය පෙන්වා ඔබ මුදාගෙන අවුත් විසර රජ වූ පාරාවෝ ඔබ බැඳ සිටි බාල් කමේ බැවිවලින් ඔබ ගලවාලු සීක. එබැවින් ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු බවත් දැනගන්න. උන්වහන්සේට කරුණාව පමින් උන්වහන්සේගේ අනපනක් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන්වහන්සේත් ගිවිසුම ඉටු කරමින් ස්ථිර ප්‍රේමය දක්වන සේක. උන්වහන්සේට වෛර කරන්නන් පනසලමින් ඔවුන්ගේ මුහුණ ඉදිරිපිටම ඔවුන්ට විපාක දෙන සේක. උන්වහන්සේට වෛර කරන්නන්ට මුහුණ ඉදිරිපිටදීම විපාකදීමට උන්වහන්සේ ප්‍රමාද නොවන සේක. එබැවින් මා ඔබට අද දින නියම කරන අනපනක්ද නීති හා නියෝගද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතුය. කීකරුවීමේ ආශිර්වාද. ඔබ මේ නියෝගයන්ට සවන් දී ඒවා ආරක්ෂා කොට පිළිපදුන්නහු නම් දෙවි සමිඳුරන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙව්ල ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක. තවද උන්වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුල දේශයේදී ඔබට ප්‍රේම කොට ආසිරිදී වැටි වර්ධනය කරන සේක. ඔබට ලැබෙන දරු පරපුරටද රටේ පළදාවටද ධාන්‍යවලටද මිදියුසට හා තෙල්වලටද ආසිරි දෙන සේක. ඔබේ ගව මහිෂයන්ද බැටළු පට්ටිද ගණනින් බහුල කරන සේක. සියලු මනුෂ්‍යන්ට වඩා ඔබ ආසිරි ලබනු ඇත. ඔබ අතර ස්ත්‍රී පුරුෂයන් හෝ ගව මහිෂයන් හෝ වද නොවනු ඇත. සමිඳුරන් වහන්සේ ඔබ අතරින් සියලු ලෙඩදුක් දුරු කරනු ඇත. ඔබ දන්නා වූ මිසරයේ තිබුණ කිසි භයානක රෝගයක් ඔබ වෙත නොපැමිණෙනු ඇත. ඔබට වෛර කරන්නන් මත ඒවා උන්වහන්සේ එවන සේක. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ ඔබට පාවා දෙන සියලු සෙනඟ වනසා දැමිය යුතුය. ඔබ ඔවුන්ට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුය. ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම් පිදුම් නොකළ යුතුය. එසේ කළොත් එය ඔබට මලපතක් වනු ඇත. මේ ජාතීහු
අපට වඩා බහුලය. අප ඔවුන් පන්නා දමන්නේ කෙසේදැයි ඔබට සිතන විට ඔවුන්ට බිය නොවන්න. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ පාරාවෝ රජුට හා මුළු මිසරයට කළ දේවල්ද ඔබේම ඇසින් ඔබ දුටු භයානක වසංගතද ආස්කම් හා අරුම පුදුම දේද හොඳින් සිහි කරන්න. දෙවි සමිඳුරන් වහන්සේ ඔබ මුදාලීමට යෙදූ බාහුබලයද දිගු කළ හස්තයද සිහි කරන්න. ඔබ බියවන්නේ යම් සෙනගකටද ඔවුන් සියල්ලන්ටම ඔවුන් වහන්සේ පෙරසේම කරන සේක. ඔබෙන් ගැලවී සැඟවුණු අය වනසාලන තෙක් දෙවි සමිඳුරන් වහන්සේ ඔවුන් වෙත දෙබරුන් එවන සේක. ඔබ ඔවුන්ට බිය නොවිය යුතුය. ඔබ අතර වැඩ සිටින ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ බලවත් බිය උපදවන දෙවි කෙනෙකු වන සේක. ඔබ ඉදිරියට යන විට ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ ටිකින් ටික ඒ ජාතීන් නිරපා දමනු ඇත. ඔබ ඔවුන් එකවරම වනසාලිය යුතු නොවේ. මන්ද එසේ කළොත් වන මුර්ගයෝ ඔබට විරුද්ධව වැඩිවන්නෝය. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ ඔබට ඔවුන් පාවා දෙනු ඇත. ඔවුන් නැත්තරම නැතිවන තෙක් මහා විපත්ති පමුණුවා ඔවුන් වනසාලන සේක. උන්වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ බලයට පාවා දෙනු ඇත. ඔබද ඔවුන්ගේ නම මිහි පිටින් මකා දැමිය යුතුය. ඔබ ඔවුන් වනසාලන විට කිසිවෙකුට ඔබට විරුද්ධව නැගී සිටින්නට නොහැකි වනු ඇත. ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ මෙලෝ පිළිම ගින්නෙන් පොලිස්සා දැමිය යුතුය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතුය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතුය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකිය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳුරන් වහන්සේට පිළිකුල්ය. මෙවැනි පිළිකුල් දේ ඔබේ ගෙදරටද නොගත යුතුය. එසේ කළොත් ඔබත් ඒවා හා සමාන සාපලත් දෙයක් වනු ඇත. ඒ පිළිම සාපලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කොට හෙලා දැකිය යුතුය. 8 වන පරිච්ඡේදය ඔබට හිමිවන සාර භූමිය. සමිඳුරන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ඇතුළු වී එහි ඔබ ජීවත් වී ගණනින් වැඩි වී එය අයිති කරගනු පිණිස මා අද දින ඔබට නියම කරන සියලු අනපනත් ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතුය. තවද ඔබේ දෙවි සමිඳුරන් වහන්සේගේ අනපනත් ඔබ පිළිපදින්නහුද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස මේ 40 අවුරුද්ද තුල පාලු කරේ ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා සෝදිසි කරමින් උන්වහන්සේ ඔබ කෙනගේ දීර්ඝ ගමන සිහි කරන්න. උන්වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරියසේක. එයින් පසු ඔබවත් ඔබේ පියවරුන්වත් නොදත් මන්නා නැමැති කෑමෙන් ඔබ පෝෂණය කළසේක. උන්වහන්සේ මෙසේ කළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳුරන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් බව ඔබට උගන්වනු පිණිසය. ඒ අවුරුදු 40 තුල ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නොවිය. ඔබේ පාද ඉදිමුනේ නැත. පියෙකු තම පුතා හික්මවන්නාසේ ඔබේ දෙවි සමිඳුරන් වහන්සේද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතුය. එබැවින් ඔබේ දෙවි සමිඳුරන් වහන්සේගේ අනපනත් පිළිපදිමින් උන්වහන්සේගේ මාර්ගයෙහි ජමින් ගරුබිය පෑ යුතුය. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇලවලින්ද විටියාවතින් සහ කඳුකරයෙන් පැන නගින දිය ඔල්පතින් සහ පොකුණුවලින්ද ගහන වූ රටකි. එය තිරිඟු සහ ජවද මිදිද අත්තිකා හා දෙළුම්ද ඔලීවද තෙල් හා මීපැණිද ඇති රටකි. හිඟයක් නැතිව කෑමට ආහාරද ඔබට අවශ්‍ය සියල්ලද ඇති රටකි. ඒ පර්වතවල යබොර ඇත. ඒ කඳු වැටියේ තඹ කැනගන්නට පුළුවන්. ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ ඔබට දුන් සරුසරු රට උදෙසා උන්වහන්සේට ස්තුති පිදිය යුතුය. සමිඳානන් වහන්සේ අමතක නොකිරීම. මම අද දින ඔබට අනකරන ඔබේ දෙවි සමිඳුරන් වහන්සේගේ අනපනත්ද
නීති හා නියෝගද නොපිළිපැදීමෙන් උන්වහන්සේ අමතක නොකරන ලෙස වග බලාගන්න. ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වී හොඳ ගෙවල් තනා ඒවායේ පදිංචි වූ පසුද ඔබේ ගව පට්ටි සහ එළු බැටලි පට්ටි ගණනින් බහුල වී රන් රිදී වැඩි වී ඔබ සතු සියල්ල වර්ධනය වූ පසුද ඔබ හිස උදුම්මා නොගෙන වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ අමතක නොකරන්න. විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් ගහන වූ මහා භයානක පාලුකරේ ඔස්සේ උන්වහන්සේ ඔබ ගෙන ගිය සේක. නියඟේ පැවති වතුර නැති ස්ථානවලදී කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන් සේක. පාලුකරේදී ඔබේ පියවරුන් පවා නොදත් මන්නා නැමැති ආහාරයකින් උන්වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන්වහන්සේ එසේ කළේ ඔබ යටහත් බවට පමුණුවා ඔබ සෝදිසි කොට අන්තිමේදී ඔබට සිත සලසනු සඳහාය. මා මේ ධන සම්පත උපයා ගත්තේ මගේම බලපුලුවන්කමින් සහ සවිශක්තියෙන් යයි ඔබ නොකීමට වග බලා ගන්න. ඔබට ධන සම්පත උපයා ගැනීමට බලපුලුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතුය. උන්වහන්සේ එසේ කරන්නේ අද පවතින පරිදි උන්වහන්සේ ඔබේ පියවරුන්ට දෙවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිසය. ඔබ දෙවි සමිඳුරන් වහන්සේ අමතක කොට අන් දෙවි දේවතාවන් පසුපස යමින් ඔවුන්ට වැඳුම් පිදුම් හා නමස්කාර කළොත් ඔබ ඇත්තටම නැසී වෙනසී යන බව මම අද සහතික කොට කියමි. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේගේ හඬට ඔබ කීකරු නොවුවොත් සමිඳුරන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිටදීම ජාතින් විනාශ කළාක් මෙන් ඔබද විනාශ කරන සේක. 9 වන පරිච්ඡේදය සමිඳුන්ගේ පොරොන්දුව. ඊශ්‍රායෙල් වරුනි සවන් දෙන්න. ඔබ අද දින ජෝර්දාන් ගඟින් එතර වී යා යුතුය. ඔබ යා යුත්තේ ගණනින් ඔබට වඩා විශාල වූද බල සම්පන්න වූද ජාතීන්ගේ රටවල් හා අහස් කුස දක්වා නගින පවුරුවලින් වටපු විශාල නගර ආක්‍රමණය කරනු පිණිසය. ඒවායේ ඇත්තේ අනාක්වරුන්ගේ පෙළපතට අයිති ගණනින් විශාල සෙනඟකි. ඔහු ඉතා උස මහත මිනිස්සුය. ඔවුන් ගැන ඔබ දන්නහුය. අනාක්ගේ සෙනඟට විරුද්ධව නැගිට සිටින්නට හැක්කේ කාටදැයි ජනකීමද ඔබ අසා ඇත. එබැවින් අද දින ඔබ මෙය වටහා ගත යුතුය. ඔබට පෙරටුවෙන් වඩින තැනන් වහන්සේ ඔබේ දෙවි සමිඳුරන් වහන්සේය. බුරබුරා නගින ගින්නකින් මෙන් උන්වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටියදීම උන්වහන්සේ ඔවුන්ගේ බලය බිඳනු ඇත. එවිට උන්වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නා දමා විගස වනසා දමනු ඇත. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ ඔවුන් නිර්පා දැමූ පසු සමිඳුරන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දෙහිමිකම නිසා යයි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන්වහන්සේ ඔවුන් පන්නා දැමූවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසාය. ඔවුන්ගේ රට ඔබ අයිති කරගන්නට යනුවේ ඔබේ දෙහිමිකම නිසාවත් ඔබේ සිත්හි අවංකකම නිසාවත් නොවේ. එසේ නොව ඔබ යන විට ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ ඔවුන් පන්නා දමුන්ගේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසාය. මෙසේ කිරීමෙන් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට ඊසාක්ට සහ ජාකොබ්ට සමිඳුරන් වහන්සේ දිවුල වචනය ඉටු කරන සේක. එබැවින් ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ මේ සාර භූමිය ඔබට අයිති කර දෙනුයේ ඔබේ දැහැමිකම නිසා නොවන බව තේරුම් ගන්න. මන්ද ඔබ වනාහි මුරණ්ඩු සෙනගකි. සෙනඟ කැරලි ගැසීම. පාලුකරයේදී ඔබ දෙවි සමිඳුරන් වහන්සේ කුපිත කළ අන්දම අමතක නොකොට සිතේ තබා ගන්න. මිසර දේශයෙන් පිටත් වූ දා සිට මෙතැනට එනතෙක්ම ඔබ සමිඳුරන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවහුය. හොරෙබ් කන්දේදී පවා ඔබ උන්වහන්සේ කුපිත කළහුය. එවිට ඔබ වනසාලන තරමට පවා උන්වහන්සේ ඔබ සමග කිපුණ සේක. සමිඳුරන් වහන්සේ
ඔබ සමග පිහිට වූ ගිවිසුම සටහන් කළ ගල්පුවරු ලබා ගැනීම සඳහා මම කන්දට නැග එහි දවල් 40ක් සහ රාත්‍රී 40ක් නැවති සිටියෙමි. එකල මම කිසිත් නොකා නොබී සිටියෙමි. එවිට දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල්පුවරු දෙක සමිඳුණන් වහන්සේ මට බාර දුන් සේක. ජනතාව රැස් කළ දිනයෙහි ගින්න මැද සිට සමිඳුණන් වහන්සේ කන්දේදී ඔබ සමග කතා කළ සියල්ලම එහි සටහන් කර තිබිණි. තවද දවල් 40 සහ රාත්‍රී 40ක් ගෙවී ගිය පසු සමිඳුණන් වහන්සේ ගිවිසුම ලියා තිබූ ගල්පුවරු දෙක මට දුන් සේක. එවිට සමිඳුණන් වහන්සේ මට කතා කොට නැගිට ඉක්මනට කන්දෙන් බැස යන්න. නොඹ මිස්ර දේශයෙන් පිටතට ගෙන නොඹේ සෙනඟ තමන්ම දුෂ්‍ය කරගෙන ඇත. මා ඔවුන්ට අනකල මාර්ගයෙන් ඔවුන් විගස අන් අතකට හැරී ගොස් තමන්ටම වාත්තු කළ පිළිමයක් සාදාගෙන ඇතැයි වදාළ සේක. ඔවුන් වහන්සේ තවදුරටත් මට කතා කොට මම මේ සෙනඟ දැන අඳුනමි. ඔවුන් මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. විහිපිටින් ඔවුන්ගේ නම මකා දමා ඔවුන් වනසාලන පිණිස මට ඉඩ හරින්න. ඒත් මම නුඹගෙන් ඔවුන්ට වඩා බලසම්පන්න ගණනෙන් විශාල ජාතියක් පිහිටුවමී වදාළ සේක. මමද ආපසු හැරි කන්දෙන් බැස ආවෙමි. කන්ද ඉන්නෙන් දැවිදවී තිබිණි. ගිවිසුමේ ගල්පුවරු දෙකද මා දෑතෙහි විය. මමද බලන විට ඔබේ දිවි සමිඳුණන් වහන්සේට විරුද්ධව ඔබ පව්කර තිබෙන බැවින් ඔබටම වාත්තු කළ පිළිමයක් තනාගෙන තිබෙන බවක් දිටිමි. සමිඳුණන් වහන්සේ ඔබට අනකල මාර්ගයෙන් ඔබ විගස අන් අතකට හැරී තිබිණි. ඔබේ ඇස් ඉදිරියෙහිම මම ගල්පුවරු දෙකගෙන දෑතින්ම විසිකොට බිඳ දැම්මෙමි. එවිට මම කලින් කළාක් මෙන් සමිඳුණන් වහන්සේ ඉදිරියෙහි දවල් 40ක් සහ රාත්‍රී 40ක් මොනින් තලා වැඳ පැටියේ කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කළේ ඔබ බොහෝසේ පව්කොට ඔවුන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින් ඔවුන් වහන්සේ කුපිත කළ බැවිනි. ඔබ වනසාලනු පිණිස ඔවුන් වහන්සේ උදහස් වීම ගැනත් ඔබ කෙරෙහි වූ තද අප්‍රසන්න ගතිය සහ කෝපවීම ගැනත් මම බිය වුනිමි. ඒත් සමිඳුණන් වහන්සේ ඒ අවස්ථාවේදී පවා මට සවන් දුන් සේක. සමිඳුණන් වහන්සේ ආරොන්ද විනාශ කරන පිණිස ඔහුට විරුද්ධව ඉතා උදහස්ව සිටිසේක. මම ඒ අවස්ථාවේදී ඔහු උදෙසා ත්‍යාඥා කෙළෙමි. මමද ඔබේ පාපිෂ්ඨ දේවන ඔබ සැදූ වස්සාගෙන ගින්නෙන් දවා පුළුස්සා කොටා දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අබරා ඒ දූවිලි කන්දෙන් ගලාගිය දියපාරට දැමීමි. තවද ඔබ තාබෙරා මස්සල් සහ කිබ්‍රොත් හත්තාවා යන ස්ථානවලදී සමිඳුණන් වහන්සේ කුපිත කළහුය. සමිඳුණන් වහන්සේ කාදෙෂ් බර්නේ නම් ස්ථානයෙන් ඔබ යවමින් මා නුඹට දුන් දේශයට ඇතුල් වී එය අයිති කරගත යුතුය කියා කී විට ඔබේ දෙවි සමිඳුණන් වහන්සේගේ අනට විරුද්ධව ඔබ කැරලි ගසා උන්වහන්සේ අවිශ්වාස කොට උන්වහන්සේගේ හඬට සවන් නොදුන්නහුය. මා ඔබ දැනගත්තා සිට ඔබ සමිඳුණන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවහුය. සමිඳුණන් වහන්සේ වන මම ඔබ වනසමී වදාළ බැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි දවල් 40ක් සහ රාත්‍රී 40ක් මොනින් තලා වැටි සිටියෙමි. මමද සමිඳුණන් වහන්සේට යාඥා කරමින් මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ ඔබ බාහුබලය පාමින් මිස්රයෙන් පිටතට ගෙන ඔබේ බල සම්පන්න භාවය පින්පා ඔබ මුදාගත් ඔබේ උරුමයක් සෙනගත් විනාශ නොකළ මැනව. ඔබේ දාසයන් වන ආබ්‍රහම්ද ඊසාක්ද ජාකොබ්ද සිහි කළ මැනව. මේ සෙනඟගේ මුරණ්ඩුකම හෝ ඔවුන්ගේ දුෂ්ටිකම හෝ පාප හෝ ඔබ නොසැලකුව මැනව. එසේ නැත්නම් සමිඳුණන් වහන්සේ වන ඔබ ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඊමට ඔබට නොහැකි වූ නිසාත් ඔබ ඔවුන්ට වෛර කළ නිසාත් ඔවුන් මරා දමනු පිණිස
මේ පාලුකරයට ගෙනාසීකැයි මිස්ර වාසයෙන් කියනු ඇත. මේ සෙනඟ වනාහි ඔබ මහා බලය පාමින් ඔබේ දිගුකොළ හස්තයෙන් ඔබ මිස්රදේශයෙන් පිටතට ගෙනා ඔබේ උරුමය සහ ඔබේම සෙනගයයි කීවෙමි. 40 වන පරිච්ඡේදය මෝසෙස් යළි ආඥා ලබා ගැනීම. එකල සමිඳුරන් වහන්සේ මට කතා කොට කලින් තිබුණු ගල්පූරුමෙන් ගල්පූරු දෙකක් කපාගෙන මහවිත කන්ද මුදුනට අවුත් ලීයෙන් කරඬුවක් සාදන්න නුඹ බෙද දැමූ පළමු පුවරුවල තිබූ වචන මේ පුවරුවල නැවත මම ලියන්නෙමි. නුඹ ඒවා කරඬුව තුල දැමිය යුතුයයිම දාලසේක. මමද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා කලින් තිබූ පුවරු හා සමාන ගල්පූරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතටගෙන කන්දට නැංගෙමි. එවිට වහන්සේ රැස්වීම පැවැත්වූ දින ගින්න මැද සිට හන්දියේදී ඔබට සමිඳුරන් වහන්සේ වදාළ දසපනත කලින් ලියූ පරිදි ගල්පුවරු මත ලියූසේක. මෙසේ ලියා මට දුන් පසු මම ආපසු හැරි කන්දෙන් බැස අවුත් මා සැදූ කරඬුව තුල ඒවා දැමුවෙමි. වහන්සේ මට අණ කළ පරිදි ඒවා අද දක්වා එහි ඇත. ඊශ්‍රායෙල් ජනයා බෙනේ ජාකෙන් නම් ස්ථානයේ සෙනගට අයිති ලින්තිබෝ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් කත්හ. එහිදී ආරෝන් මරණයට පත් වූයෙන් එහිම ධූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලයාසර් පූජක නිලයේ සේවය කළේය. එතනින් ඔහු ගුද්ගොදා නම් ස්ථානයටද මෙතනින් ජලය බහුලව තිබූ ජොත්බාතා නම් රටටද පිටත්ව ගියහ. එකල සමිඳුරන් වහන්සේ තමන් වහන්සේගේ කිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහාද වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමටද සිය නාමයෙන් ආශිර්වාදය පැවසීමටද අද දක්වාම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක. එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ පුරන්දු ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳුරන් වහන්සේම වන සේක. මම පළමුවෙන් කළාක් මෙන් දවල් 47 සහ රාත්‍රී 47 කන්ද මත නැවතී සිටියෙමි. එවිට පවා වහන්සේ මට සවන් දී ඔබ විනාශ නොකිරීමට එකඟ වූ සේක. වහන්සේ මා අමතා නොබේ පියවරුන්ට දෙන්නට දීවුල දේශයට ඇතුළු වී එය අයිති කරගනු පිණිස නැගිට සෙනගට පෙරටුවෙන් යන්නේ වදාළ සේක. කීකරු වීමට දේව අන. දැන් ඉතින් ඊශ්‍රායෙල් ජනීනි දෙවි සමිඳුරන් වහන්සේට ඔබින් උවමනා වී ඇත්තේ කුමක්ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳුරන් වහන්සේට ගරු බිය පෑමත්, වහන්සේගේ සියලු මාර්ගවල යාමත්, වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු සිතින්ද වහන්සේට වැඳුම් බෙලුම් කිරීමත්. මා අද දින ඔබේ ශුභ සිද්ධිය තකා ඔබට අනකරන වහන්සේගේ අනපනත් නීති හා නියෝග පිළිපැදීමත්ය. බලන්න, ස්වර්ගයත් ස්වර්ගයෙහි ස්වර්ගයත් පොළවත් එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳුරන් වහන්සේටය. එහෙත් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු අද පවතින පරිදි ඔවුන්ගේ පෙළපත වන ඔබද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක. එබැවින් ඔබේ සිත් සතන්හි පාප මල කපා හැර මෙන් පසු මුරණ්ඩු නොවන්න. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේ දේවාති දේවය, ස්වාමිවරුන්ගේ සමිදානන් වහන්සේය. වහන්සේ මහා බල සම්පන්න, බිය උපදවන සුළු, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, අල්ලස් නොගන්න දෙවියන් වහන්සේය. වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දබුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක බැවින් ඔබද මිස්ර දේශයෙහි ආගන්තුකයන්ව සිටි බැවින් මොවුන්ට ප්‍රේමය දක්වන්න. ඔබේ දෙවි සමිඳුරන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් වහන්සේට පමණක් වැඳුම් බෙදුම් කළ යුතුය. වහන්සේට පමණක් ඇලුම්ව සිටිය යුතුය. වහන්සේගේ නාමයෙන් පමණක් දෙවුරුම් දිය යුතුය. ඔබ ප්‍රශංසා කළ යුත්තේ
බලබලා සිටියදීම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ ඔබේ දෙවියන් වහන්සේටය. ඔබේ පියවරුන් මෙසර දේශයට යන විට සිටියේ 70 දෙනෙකි. එහෙත් දැන්නම් ඔබේ දෙවිස්මිඳුන් වහන්සේ අහසේ තරුමෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.